සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමුකොට මාගේ ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, විශේෂ වෙසක් ධර්ම දේශනා මාලාවේ අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරනු ලබන්නේ නාරම්මල චන්දන සමූහ ව්‍යාපාරයේ වර්තමාන හිමිකාරීත්වය දරන පවුලේ සෑම සියලු දෙනාගේ දායකත්වයෙන් විශේෂ අරමුණ වෙන්නේ මීට වසර 15කට පෙර මියගිය මුතුගල මහමෙවුනා වනගාරිකා අසපු භූමිය ගෞතම සසුනට පූජා කළ නාරම්මල චන්දන සමූහ ව්‍යාපාර නිර්මාතෘ පින්වත් සිරිසේන විජේකෝන් පියාණන්ට පින් අනුමෝදනා කිරීම, වසර 7කට පෙර මියගිය කෑගල්ල ජයතිලක පොඩින්නලමේ පියාණන් ඇතුළු පවුලේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, මාස 7කට පෙර මියගිය නන්දාවතී විජේසුන්දර මෑණියන්ට පින් අනුමෝදන් කිරීම කියන ඒ අදහස් මූලික කරගෙනයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. විශේෂ වෙසක් සදහම් දේශනා මාලාවේ පින්වතුන්ට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ උතුම් රහතන් වහන්සේලා විසින් වදාළ ධර්මයන්. අද අප ශ්‍රවණය කරන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටි උතුම් රහතන් වහන්සේලා අතර මහානුභාව සම්පන්න රහතන් වහන්සේ නමක් දේශනා කළ ධර්මයක්. රහතන් වහන්සේලා කියපු ගමන් තෙරුවන් සරණ ගිය අප හැමකි දෙනාට සිහියට නැගෙන ඒ රහතන් වහන්සේ මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතීන් වහන්සේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ උතුම් දේශනාවක් අද ඔබට අහන්ට ලැබෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අතිශයින් වර්ණනා කළ ශ්‍රාවක රත්නයක්. ගෞතම ශාසනයේ පැවිදි වෙන භික්ෂූන් වහන්සේලාට මිනුම් දණ්ඩ කරගන්නට කිව්වේ සාරිපුත්ත මහරහතන් වහන්සේව. ගෞතම ශාසනයේ පැවිදින භික්ෂුවට අවවාද කරන්න කිව්වා ඔබ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ වෙන්න මහන්සි වෙන්න කියලා.
ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ එක් කලෙක පින්වතුනේ භාග්‍යතුන් වහන්සේට නුදුරෙයි භාවනා ඉරියව්වෙන් පළඟක් බැඳගෙන වාඩි වෙලා ඍජු කය ඇතුව බවුන් වඩනවා. හොඳින් හිත එකඟ කරගෙන සමාධිය තුළ උන්වහන්සේ සුවසේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දකින්නවා. දැකලා භාග්‍යතුන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වැඩ ඉන්න සුන්දර ඉරියව්ව දකිද්දී ඒ සම්බුදු හද මණ්ඩලේ උදානයක් පහළ වුණා. බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවකින් සාරිපුත්ත මහරහතන් වහන්සේව වර්ණනා කළා. යථාපි පම්බතෝ සීලෝ අචලෝ සුප්පතිට්ඨිතෝ ඒවං මෝහක්ඛයා භික්ඛු පබ්බතෝ වන වේදතිති කියලා බුදුරජාන් වහන්සේ උදාහරණයක් පහළ කළා. යථාපි පබ්බතෝ සීලෝ අචලෝ සුප්පතිට්ඨිතෝ සුළඟට නොසැලෙන පරිදි මනාව පිහිටි ගල් කුලක් වගේ. ඒවං මෝහක්ඛයා භික්ඛු අවිද්‍යා අන්ධකාරයේ මෝහය මුළුවනින්ම දුරු කළ භික්ෂුව තාන්නේ වගේ. පබ්බතෝ වෙන්න වේදතිති පර්වතයක් වගේ කෙලෙස් වලට ඒ භික්ෂුව කම්පා කරවන්න බෑ කියලා. ඒ අකම්පිත සිත් ඇති නිකෙලෙස් ගුණ දැරූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෞතම ශාසනයේ භික්ෂූන් වහන්සේලාට අම්මා කෙනෙක් වගේ කියලායි බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි සාරිපුත්තයන් කියන්නේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුවට අම්මා කෙනෙක් වගේ. ශ්‍රාවක සංඝයාව ශ්‍රාවක පිරිසව සෝතාපන්න ඵලයේ හික්මවන්ට මේ නිවන් මගට පැමිණෙහිමෙහි හික්මවන්ට සාරිපුත්ත මහරහතන් වහන්සේ අතිශයින්ම දක්ෂයි කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ පින්වතුනේ බුදුරජාණන් වහන්සේ සේල සූත්‍රයේදී වදාලා එයා මම වගේමයි උතුම් ධර්ම චක්‍රය පවත්වන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට වර්ණනා කළා. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අකම්පිත සිතක් සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබුණා. ඒ අකම්පිත සිතින් වදාළ ධර්මයක් තමයි පින්වතුන්ලාට අද අහන්න ලැබෙන්නේ. බලන්නේ අකම්පිත සිත ගැන අපට හොඳට තේරෙන අවස්ථාවක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ එක කාලයක භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මේන්න මෙහෙම වචනයක් වදාලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියනවා ප්‍රිය ආයෂ්මතුනි මං විවේකයෙන් ඉද්දී මට මේන්න මෙහෙම හිතුවිල්ලක් උපන්නා. අත්තිකෝතං කිංචි ලෝකස්මින් යස්සමේ විපරිණාමඤ්ඤතා භාවා උප්පජ්ජයුං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසාති. සාරිපුත්ත මහරහතන් වහන්සේට හිතෙනවා යම් දෙයක් වෙනස් වෙලා යෑම නිසා මගේ හිතේ ශෝකයක් වැළපීමක් දුකක් දොම්නසක් හටගන්න දෙයක් මේ ලෝකෙ තියෙනවද? ආන් එහෙම හිතවිල්ලක් උපන්නා. තසමයන් ආවසෝ ඒතද හෝසි. ඉතින් ඒ ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ අවධානය යොමු කරලා හිතනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙහෙම හිතෙනවා. නත්තිකෝතං කිංචි ලෝකස්මින් මේ ලෝකේ එහෙම කිසිම දෙයක් නැහැ. යම් දෙයක් වෙනස් වෙලා ගියා කියලා මගේ හිතේ ශෝකයක් වැළපීමක් දුකක් දොම්නසක් හටගන්න කිසිම දෙයක් මේ ලෝකේ නැහැ කියලා මට මේ එහෙම දුකක් හටගන්න දෙයක් නැහැ කියලා මට වැටහුණා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාලා. ඒවං මුත්තේ ආයස්ම ආනන්දෝ. ඔය කාරණාව සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනකොට ඒ සංඝ පිරිසේ හිටිය පින්වතුනි අපගේ ආනන්දයන් වහන්සේ.
ආනන්ද ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මේන්න මෙහෙම ඇහුවා. ටිකක් අමාරු ප්‍රශ්නයක්. සත්තුපිකෝතේ ආවසෝ සාරිපුත්ත විපරිණාමඤ්ඤතා භාව නූපජ්ජයං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසාති. පින්වත් සාරිපුත්තයන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ උනත් වෙනස් වෙලා ගියොත් ඔබ වහන්සේගේ හිත තුළ ශෝකයක් වැළපීමක් දුකක් දුම්නසක් හටගන්නේ නැති වේද? ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේට මොනවා හරි විපතක් සිද්ධ වුණොත් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවොත් ඔබ වහන්සේගේ හිත ඇතුලේ ඒ නිසාවත් දුකක් දුම්නසක් හටගන්නේ නැද්ද කියලා ටිකක් අමාරු ප්‍රශ්නයක් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා සත්තුපිකෝ මේ ආවුසු විපරිණාමඤ්ඤතා භාවා ආයස්මත් ආනන්දේනි ශාස්ත්‍රූන් වහන්සේ උනත් වෙනස් ස්වභාවයකට පත් වුණොත් නෝපජ්ජයං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා මට ඒ නිසාවත් ශෝකයක් වැළපීමක් දුකක් දුම්නසක් සුසුම් හෙලීමක් හටගන්නේ නැහැ. බලන්න ඒ රහතන් වහන්සේලාගේ අකම්පිත හිතේ ස්වභාවය. වෙනස් වීම කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකයේ තුල තිබෙන දෙයක්. මේ ලෝකේ අනිත්‍ය වෙලා යනවා. අපි අද හිතන් ඉන්න එක නෙමෙයි ඊළඟ මොහොතේ සිද්ධ වෙන්නේ. අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ විදිහේ වසංගත තත්වයකට මුහුණ දෙන්න වෙලා මේ විදිහේ බිහිතීකින් වාසය කරන්න වෙයි. එළියකට පහළියකට බැහැ ගන්න බැරුව හිර වෙලා ඉන්න වෙයි. අපි කවුරුත් හිතපු ඒවා නෙමෙයි. නමුත් ඒ නොසිතූ දේ දැන් සිද්ධ වෙලා. ඔය විදිහටමයි අපි කාගවත් හිතවිල්ලක් නැතුව තිබෙද්දීම අපි නාකි වෙනවා. අපි කවුරුත් හිතන්නේවත් නැතුව ඉද්දි අපට නොයෙක් බිහිසුණු ලෙඩ රෝග වැළඳෙනවා. අපි හිතන්නේවත් නැතුව ඉද්දි හදිසි අනතුරු වෙනවා. නොයෙක් උපද්‍රව වෙනවා. නොයෙක් කරදර ඔළුවට කඩාපාත් වෙනවා. ඒ කඩාපාත් වෙද්දී අප හැමදෙනා ශෝක වෙනවා, වැළපෙනවා, සුසුම් හෙලනවා, හූල්ලනවා. යාන්තම් හිතට සතුටක් උපදින දෙයක් ආපු ගමන් අර ඔක්කොම අමතක කරලා අපි චුට්ටක් hina වෙනවා. මේක තමයි අපේ ජීවිතේ. හැබැයි රහතන් වහන්සේලාගේ ජීවිත ශාස්ත්‍රූන් වහන්සේගේ යම් වෙනසක් සිද්ධ වුණත් ආනන්දේනි මගේ හිතේ ඒ නිසාවත් ශෝක වැළපීම් දුක් දුම්නස් හටගන්නේ. අපිට මේ ඒව මස්ස. හැබැයි මට මෙහෙම හිතෙවි. මහේසක්කෝ වත බොහෝ සත්තෝ අන්තරහිතෝ මහිද්දිකෝ මහානුභාවෝ. අහෝ ඒකාන්තේම මහේ ශාක්‍ය වූ මහා එර්දවත් වූ මහා ආනුභාව සම්පන්න වූ ඒ උත්තමයන් වහන්සේ අතුරුදහන් වුණා නොවේ. සචේහි භගවා චිරං දීගමද්දං තිට්ඨේය. අනේ ඇත්තටම භාග්‍යතුන් වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටියේ නම් තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං. එය බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස ලෝකයට අනුකම්පාව පිණිස අර්ථය හිතසුව පිණිස දෙව් මිනිසුන්ට යහපත පිණිස හේතු වෙනවා නේද කියලා හිතේ කිව්වා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මෙහෙම වදාලා තතාහි පනායස්මතෝ සාරිපුත්තස්ස දීගරත්තං අහිංකාර මමින්කාර මානානුසයා සුසමූහත. ඒක ඇත්ත සාරිපුත්තයන් වහන්සේ. ඔබ වහන්සේ බොහෝ කාලයක් මුළුල්ලේ මමය මගේය කියලා තියෙන මේ මාන්නයන් සම්පූර්ණයෙන්ම සිඳලූ හිතින් වාසය කරන්නේ. ඒ නිසා සාරිපුත්තයන් වහන්සේගේ සිත ශාස්ත්‍රූන් වහන්සේගේ වෙනස් වීමක් නිසාවත් ශෝකයකින් වැළපීමකින් දුකකින් දුම්නසකින් සුසුම් හෙලීමකින් පීඩාවට පත් වෙන්නේ නැහැ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළා. පින්වතුනි, එබඳු අකම්පිත සිත් ඇති
සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි අද ඔබ අහන මේ ධර්මයේ වදාළේ. මේ ධර්මයෙන් අපට හරි ලස්සන කාරණාවක් කියලා දෙනවා. ඒ දේ තමයි ජීවිතයට මොන දේ ආවත් ශාස්ත්‍රූන් වහන්සේගේ අනුශාසනාව මගහරින්න එපා. මේ ජීවිතයට මොන දේ සිද්ධ වුණත් ශාස්ත්‍රූන් වහන්සේගේ අනුශාසනාව අත්හැරගන්න එපා කියන කාරණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාවේදී කියලා දෙනවා. මේ දේශනාවේ නම මහා හත්තිපදෝපම සූත්‍රය. කාල වේලාව තියෙන විදිහට අපි පින්වතුන්ට මේ ධර්මය විස්තර කරලා කියලා දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාව වදාළේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉද්දි භික්ෂුන් වහන්සේලා අමතලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා සේයතාපි ආවුසෝ යානි කානිචි ජංගලානං පානානං පදජාතානි. ආයුෂ්මතුනි, පොළොවේ ඇවිදගෙන යන පායති සත්තු අතරේ සබ්බානිතානි හත්තිපදේ සමමුදානං ගච්ඡanti. ඒ හැම පියවර සටහනක් අතරේම විශාලම එක වෙන්නේ ඇතාගේ පියවර සටහනයි. ඒ ඇතාගේ පියවර සටහන තුලට අනිත් ඕනම සතෙකුගේ පියවර සටහන දාන්න පුළුවන්. ඒ කියලා කිව්වේ මොකද්ද? ඇතෙකුගේ පියවර සටහන කියන පියවර සටහන ඇතුලේ අනිත් ඕනම සතෙකුගේ පියවර සටහන තියන්න පුළුවන්. ඒකට හේතුව එදාගේ පියවර සටහන සියලු සතුන්ගේ පියවර සටහනට වඩා ලොකුයි. ඒව මේවකෝ ආවුසෝ. ආන්නේ වගේමයි ආයුෂ්මතුනි, යේකේචි කුසලා ධම්මා සබ්බේතේ චතුසු අරිය සච්චේසු සංඝහං ගච්ඡanti. යම්සා කුසල් දහම් ඇද්ද, ඒ කුසල් දහම් සියල්ල චතුරාර්ය සත්‍ය තුලට ඇතුළත් වෙනවා. කතමේසු චතුසු, මොනවාද චතුරාර්ය සත්‍ය කියලා කිව්වේ? දුක නම් වූ ආර්ය සත්‍ය, දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය, දුක නිරුද්ධ වීමේ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ඇතුළට සියලු කුසල් දහම් ඇතුළත් වෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරලා භික්ෂූන්ට වදාරනවා මෙහෙම. කතමංචාවුසෝ දුක්ඛං අරිය සත්‍යං. ආයුෂ්මතුනි, මෙහිලා දුක නම් වූ ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද? ජාතිපි දුක්ඛා, ඉපදීම දුකකි. ජරාපි දුක්ඛා, නාකි වීම දුකකි. මරණම්පි දුක්ඛං, මරණේ දුකකි. සෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසාපි දුක්ඛා, සෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් ද දුකකි. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. මේ උපන් සත්වයේ හැම දිනාටම තියෙනවා යම්කිසි කැමැත්තක්. මොකක්ද ඒ කැමැත්ත? අනේ නාකි වෙන්නේ නැත්නම් හොඳයි. අනේ මං ලෙඩ වෙන්නේ නැත්නම් හොඳයි. දැන් මේ කාලේ අප හැමදෙනාගේ හිතවල එහෙම එකක් නැද්ද? මේ ලෙඩේ අපට වැළඳෙන්නේ නැත්නම් හොඳයි. එහෙම නැත්නම් මේ ලෙඩේ මගේ ආදරණීයයාට, මගේ ප්‍රියයාට, මගේ මිත්‍රයාට වැළඳෙන්නේ නැත්නම් හොඳයි කියලා අපිට තියෙනවා කැමැති වේ. මම මැරෙන්නේ නැත්නම් හොඳයි. මට ප්‍රිය වූ අයගෙන් වෙන්වෙන්ට වෙන්නේ නැත්නම් හොඳයි. මට මේ අප්‍රිය අමනාප දේත් එක්ක එකතු වෙන්න නැත්නම් හොඳයි කියලා මෙහෙම කැමැති වීම තියෙනවා. හැබැයි කැමැති වුණාට ඒ කැමැති වෙන දේ නොලැබෙන්නේය. යම් පිච්ඡං න ලබති. යමක් කැමැති වන්නේද එය නොලැබේ. තම්පි දුක්ඛං, එයද දුකකි. සංකිට්ඨේන, හකුළුවලා කිව්වොත්, මේ දුක් රැසම හකුළුවලා කිව්වොත්, පංච උපාදානස්කන්ධා දුක්ඛා, දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. කතමේ චාවසෝ පංච උපාදානස්කන්ධා. මොනවද මේ පංච උපාදානස්කන්ධ?
රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහෙම වදාළා. කතමෝචා උසෝ රූපෝපාදානස්කන්ධෝ. මහණෙනි මොකක්ද මේ ආයෂ්මතුනි මොකක්ද රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ? චත්තාරීච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතත්, සතර මහා ධාතුත්, සතර මහා ධාතුන්ගෙන් හටගත් යමකුත් තියෙනවා නම් ආන්න ඒකට තමයි රූප කියලා කියන්නේ. මොනවද සතර මහා ධාතු? පඨවි ධාතුව, ඒ කිව්වේ මේ ඝන ගතිය, ගොරෝසු ගතිය. ආපෝ ධාතු වැగిරෙන ස්වභාවය, තේජෝ ධාතු උණුසුම් ස්වභාවය, වායෝ ධාතු හමාගෙන යන ස්වභාවය කියන මේ සතර මහා ධාතුත් ඔය සතර මහා ධාතුන්ගෙන් යමක් හටගත්තා නම් ඒකටත් කියනවා රූප කියලා. කතමාචා උසෝ පඨවි ධාතු. මොකක්ද ආයෂ්මතුනේ පඨවි ධාතුව කියලා කිව්වේ? පඨවි ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. පඨවි ධාතුව ගොරෝසු ගතිය, තද ගතිය අභ්‍යන්තරේ තමන්ගාවත් තියෙනවා, බාහිරත් තියෙනවා. දැන් බාහිර පඨවි ධාතුව කියලා කිව්වොත් මේ ඝන ගතියෙන් යුතු දේවල් බොහෝමයක් තියෙනවා, අපිට විස්තර වශයෙන් මේ කියන්න බැරි තරම් තියෙනවා. කතමාචා උසෝ අජ්ජත්තිකා පඨවි ධාතු. මොකක්ද ආයෂ්මතුනි තමන්ගේ යයි සලකන පඨවි ධාතුව. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ එළියේ පඨවි ධාතුව ගැන විස්තර නොකර විස්තර කරනවා තමන්ගේ යයි සලකන මේ පඨවි ධාතුව මොකක්ද? යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්න. තමා තුළ තියෙනවාද යම් කරකස, ගොරෝසු, එකිනෙකට බැඳී තිබෙන දෙයක්, ආන් ඒකට කියනවා පඨවි ධාතුව. මොනවද මේ පඨවි ධාතුව? කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහරවැල්, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහලු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාශය, අසූචි, ඊළඟට මොළය. මේ ආදී කොටස් තමයි තමන්ගාව තියෙන පඨවි ධාතුව. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා යංවා පන අඤ්ඤම්පි කිංචි අජ්ජත්තම් පච්චත්තං. ඔයිට අමතරව මේ වෙනත් තියෙනවා නම් මොනවා හරි ආධ්‍යාත්මයේ ටිකක් කාරකස, ගොරෝසු, එකට බැඳිලා තියෙන දේවල් එව්වට කියන්නේත් පඨවි ධාතුව කියලාමයි. හරි ලස්සන කාරණාවක් වදාලා පින්වතුනි. යාචේවකෝ පන අජ්ජත්තිකා පඨවි ධාතු යාච බාහිරා පඨවි ධාතු. ආයෂ්මතුනි ඔය ආධ්‍යාත්මයේ යම් ගොරෝසු ගතියක්, කරකස ගතියක් තියෙනවාද පඨවි ධාතුවක්? බාහිර යම් කරකස ගතියක්, ගොරෝසු ගතියකින් යුතු දේවල් තියෙනවාද පඨවි ධාතු? පඨවි ධාතු රේවේසා. ඒ ඔක්කොම පඨවි ධාතුව කියන ගණයට යනවා. එතකොට තමන්ගේ ආධ්‍යාත්මයේ තියෙන ඒවයි, ඔය බාහිර තියෙන ඒවයි හැමදේම පඨවි ධාතුව කියන ගොඩට අයිති වෙනවා. දැන් ගත්තොත් පින්වතුන්ලාට ඒක තේරුම් ගන්න පුළුවන්. ආධ්‍යාත්ම පඨවි ධාතුව කියලා කිව්වේ තමන් ගාව තියෙන ඔය කෙස්ලොම් ආදී තද ගතියෙන් යුතු කොටස්. ඒතර බාහිර පඨවි ධාතුව කියපු ගමන් අපට තමා නොවන මේ අනිත් සියලු සත්වයෝ ගාවත් ඔය කෙස්ලොම් ආදී කොටස් තියෙනවා. ඒවා බාහිර පඨවි ධාතු. ඊළඟට මේ කඳු, මේ ගැටිති,
මේ ආදී යම්තාක් තදගතිය යුතු දේවල් තියෙනවාද ඒ ඔක්කොමත් පටවි ධාතුවම තමයි. තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතයි යථභූතම් පඤ්ඤාය දට්ඨබ්බම් මේ රහතුන්ගේ දහම. ආයෂ්මතුනි තමාගේ යයි සලකන පටවි ධාතුත් අනුන්ගේ යයි සලකන පටවි ධාතුත් මේ හැම එකක්ම මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි කියලා ඒ වගේ යථාර්ථයම දකින්න ඕන කියනවා. ඒව මේතන් යථභූතං සම්මප්පඤ්ඤාය දිස්වා එසේ පඨවි ධාතුවේ යථාර්ථය දකිනකොට පඨවි ධාතුයා නිබ්බින්දති. පඨවි ධාතුව ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා. පඨවි ධාතුව චිත්තං විරාජේති. පඨවි ධාතුවේ හිත පිහිටන්නේ නැහැ කියනවා. හෝතිකෝ ආවුසෝ සමයෝ යම් බාහිර ආපෝ ධාතු පකුප්පති. ආයස්මතුනි යම් කාලයක් එනවා මේ බාහිර තියෙන ආපෝ ධාතුව කිපෙනවා. ආපෝ ධාතුව කිපිච්චම මොකද්ද වෙන්නේ? අන්තර්හිතා තස්මින් සමයී බාහිරා පඨවි ධාතු හෝති. එතකොට අර බාහිර තිබුණු මහ විශාල පඨවි ධාතුව අතුරුදහන් වෙලා යනවා. දැන් ඔය එන්නේ වැහි කාලේ වැස්ස වැඩි වුණාට පස්සේ ගම් වතුර ගලනවා. ගම් වතුරක් ගලපු ගමන් වෙන්නේ ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුව කිපුණා. ඒ කිපිච්චි ආපෝ ධාතුව පිංගුතුනේ මේ මංමාවත් මේ ගෙවල් දොරවල් මේවා යට කරගෙන යන්නේ නැද්ද? අන්න පඨවි ධාතුව අතුරුදහන් වෙනවා. ඊළඟට ඔබට මතක ඇති සුනාමිය ආවා. ආපෝ ධාතුව කිපුණා. ආපෝ ධාතුව කිපුණාට පස්සේ ඔබ මේ වීඩියෝ දර්ශනවල දකින්න ඇති ඒ කිපුණු ආපෝ ධාතුව අර පඨවි ධාතුව වහගෙන යනවා. බාහිර ආපෝ ධාතුව කිපුණු කල්හි බාහිර පඨවි ධාතුව එසේ අතුරුදහන් වී යයි. තසාහි නාම ආවසෝ බාහිරාය පඨවි ධාතුයා තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායස්සති. ආයස්මතිනේ ඕන්න ඔය විදිහට ඔය බාහිර පේන්න තියෙන මහා ලොකුට පේන්න තියෙන පඨවි ධාතුවත් අතුරුදහන් වෙනවා. කය ධම්මතා පඤ්ඤායස්සති ගෙවිලා යනවා. වය ධම්මතා පඤ්ඤායස්සති වෙනසිලා යනවා. විපරිණාම ධම්මතා පඤ්ඤායස්සති වෙනස් වෙලා යනවා. ඔය බාහිර පේන්න තියෙන සුවිශාලට පේන්න තියෙන ඒ පඨවි ධාතුවත් ওই විදිහට එක සැනකින් වෙනස් වෙලා යනවා. දැන් ඔබ අර සුනාමිය එනකොට මේ වීඩියෝ පටවල දකින්න ඇති මහා රළ ඊටාම වේගින් අර ගොඩබිම කොටස වහගෙන යනවා සැනකින්. සැනකින් අක්කර ගණන් විශාල භූමි භාග වැහිලා ගියා. මහා විශාලට හදලා තිබුණු ගෙවල් දොරවල් වැහිලා ගියා. කොටින්ම මේ මහා ඝන යකඩ වලින් හදපු යාන වාහන කෝච්චි පවා පෙරලා ගියා. අතුරුදහන් වෙනවා මේ පඨවි ධාතුව ආපෝ ධාතුව කිපුණු කල්හි. ඉතින් නුවණින් සලකන්න කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආශ්මුතුනි ඔය තරම් මහා ලොකු පඨවි ධාතුවත් අනිත්‍ය වෙනවනම් ගෙවි යනවනම් වෙනසී යනවනම් වෙනස් වෙලා යනවනම් කිං පනිමස්ස මත්තට්ටකස්ස කායස්ස තණ්හෝපාදින්නස්ස අහන්තිවා මමන්තිවා අස්මීතිවා. මේ චුට්ටක් වෙච්චි පඨවි ධාතුවෙන් හැදුන මේ ශරීරය ගැන මේ උපරිම අඩි 5ක් 6ක් විතර තියෙන මේ පුංචි ශරීර කූඩුවේ තියෙන පඨවි ධාතුවට අපි අහන්ති මේක මගේ කියනවා. මමන්ති මම කියනවා. අස්මීති මේවා අපේ කියලා අල්ල ගන්නවා. අත ක්වාස්ස නෝචේ වෙත්ත හෝති. ආයස්මුතුනි ඒක සුදුසු දෙයක්ද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා. ඒ විදිහට යම් කෙනෙක් නුවණින් දකිනවා නම් කවදාවත් ඔය ඩිංගිත්තක් වෙච්චි පඨවි ධාතුවට තෘෂ්ණාවෙන් ඇලීමක් හටගන්නේ නැහැ කියනවා.
තංචයාවසෝ බික්කුන් පරේ අක්කෝසති පරිභාසන්ති රෝසෙන්ති විහේසෙන්ති. ඉතින් ආයශ්මතුනි භික්ෂුවට කවුරු හරි කෙනෙක් ඔන්න බයිනවා අක්කෝසන්ති. හොඳටම බයිනවා. පරිභාසන්ති අපහාස කරන්න ගන්නවා. රෝසෙන්ති දොස් කියන්ට ගන්නවා. විහේසෙන්ති දොස් කිය අපි කියන්නේ රණ්ඩු වෙනවා එල්ලෙන්න එනවා කියලා. එල්ලෙන්න එනවා. එහෙම එල්ලෙන්න එනකොට ඔහු තුළ මෙන්න මෙහෙම ඥානයක් හටගන්නවා නම් uppannāko මේ අයං සෝත සම්පස්සජා දුක්ඛා වේදනා. දැන් කවුරු හරි බයිනකොට කාගෙන් හරි අපහාසයක් අහන්න වෙනකොට කාගෙන් හරි දොසක් අහන්න වෙනකොට පිංගුතුනි අපේ හදවත් වල රිදෙනවනේ. හදවත් වලට වේදනාවක් එනවා. අපි අකමැතියි වහන්න. එතකොට අපේ තුල හටගත්තේ දුකක්. භික්ෂුව නුවණින් දකිනවා කියනවා ඕන්න මට දැන් දුකක් උපන්නා. ඒ දුක උපන්නේ කොහොමද? සෝත සම්පස්සජා වේදනා. කනේ ස්පර්ශය නිසා තමයි මේ දුක් වේදනාව මට උපන්නේ. සාචකෝ පටිච්ච නෝ අපටිච්ච. ඒක මේ හේතුවක් නැතුව හටගත් එකක් නෙවෙයි හේතුවකින්මයි හටගත්තේ. කිං පටිච්ච. මොකක්ද හේතුව? පස්සම් පටිච්ච. ස්පර්ශය නිසා. ස්පර්ශය නිසායි මට මේ දුක් වේදනාව හටගත්තේ. ස්පර්ශය කියලා කිව්වේ කරුණු තුනක එකතු වීම. මේ ධර්මයන් පිංගුතුන් අහලා තියෙනවා. ඒ කරුණු තුනක එකතු වීමෙන් ස්පර්ශය හට ගන්නවා. දැන් අපි ගත්තොත් කනේ ස්පර්ශය හටගන්නේ කනත් ශබ්දයත් කනේ විඥානයත් කියන තුන එකතු වුණාම ඔන්න කනේ ස්පර්ශය හටගත්තා. ඒ කනේ ස්පර්ශයෙන් දැන් අපිට ඇහෙනවා. තෝ කියලා බයිනෝ ඇහෙනවා. මෙහෙමයි කියලා අපහාස කරනවා ඇහෙනවා. අපේ හිත පෑරෙන වචන ඇහෙනවා. ආන්න එතකොට කනත් ශබ්දයත් විඥානයත් එකතු වෙලා හටගත්ත ස්පර්ශයෙන් අපට උපද්දනවා විඳීමක්. ඒක හරි දුක් සහිතයි. එතකොට භික්ෂුව කල්පනා කරනවා කියනවා මට මේ දුක හටගත්ත ස්පර්ශය නිසා. හැබැයි ස්පර්ශය ගත්තොත් සෝ පස්සෝ අනිච්චෝති පස්සති. ඔහු ඒ ස්පර්ශය ගැන අනිත්‍ය විදිහට දකිනවා. මේ ස්පර්ශය කියලා කියන්නේ නිත්‍ය එකක් නෙවෙයි. මේක වෙනස් වෙලා යනවා කියලා. ස්පර්ශය අනිත්‍ය විදිහට දකිනවා නම් ස්පර්ශය අනිත්‍ය නම් ස්පර්ශය නිසා හටගත්ත වේදනා අනිච්චාති පස්සති. ඒ විඳීමත් අනිත්‍ය විදිහට දකිනවා. සංඥා අනිච්චාති පස්සති. ඒ විඳීමෙන් හටගත්ත සංඥාවත් හඳුනා ගැනීමත් අනිත්‍ය විදිහට දකිනවා. සංඛාරා අනිච්චාති පස්සති. දැන් මේ විඳීම නිසා නොයෙකුත් චේතනා හටගන්නවා. ඒ චේතනාවන්නේ සංස්කාරයනුත් අනිත්‍ය විදිහට දකිනවා. විඥානං අනිච්ඡන්ති පස්සති. ඒ මොහොතේ තියෙන විඥානයත් අනිත්‍ය ලෙස දකිනවා. තස්ස දාතා රම්මන මේව චිත්තං පක්ඛන්දන්ති පසීදති සම්තිට්ඨති අදිමුච්ඡති. බලන්න පිංගුතුනේ රහතන් වහන්සේලා සුවසේ වාසය කළ හැටි. ධර්මයේ හැසිරෙන අය සුවසේ වාසය කරන හැටි. ආන්න එතකොට ඒ භික්ෂුවගේ හිත වෙන කොහේවත් නෙවෙයි කියනවා පිහිටන්නේ. ධාතාරම්මන මේව චිත්තං. ධාතු මනසිකාරයේ තුලම හිත පිහිටනවා. ඔය විදිහට හිතන්න බැරි වුණොත් එහෙම පිංගුතුනේ හිත පිහිටන්නේ කොහෙද? ඔය විදිහට හිතන්න බැරි වෙච්ච ගමන් හිත පිහිටන්නේ අසවලා මට බැන්නේය. අසවලා මට අපහාස කළේය. අසවලා මයිත් එක්ක එල්ලෙන්ට ආවේය. ආන්න එහෙම තමයි අපේ හිත පිහිටන්නේ. හැබැයි ධර්මයේ නුවණින් සිහි කරනකොට ඒ භික්ෂුවගේ හිත කෙලෙසයක පිහිටන්නේ නැතුව ධාතු මනසිකාරේ නම් කුසලයේ පිහිටනවා. ඒ තුලම හිත පහදිනවා. ඒ තුලම හිත තැම්පත් වෙනවා. ආන්නේ තුලින්මයි මහණෙනි ඔහු අවබෝධ කරන්නේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා. තංචයවසෝ බික්ඛුන්. දැන් අපි මේ කොටසේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දුන්නේ අපට කනට ඇහෙන සද්දයක් ගැන. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා තංචයවසෝ බික්ඛුන් පරේ අනිත්තේහි අකන්තේහි අමනාපේහි සමුදාචරಂತಿ. ආයස්මතුනි
භික්ෂුවට තමන් කැමති නැති අමනාප වූ දේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොන වගේ එකක්ද? පානි සම්පස්සේනපි කවුරු හරි භික්ෂුවට අතින් ගහනවා. ලෙඩ්ඩු සම්පස්සේනපි එහෙම නැත්තම් ගල් වලින් ගහනවා. දණ්ඩ සම්පස්සේනපි දඬු මුගුරු අරගෙන ගහනවා. සත්ත සම්පස්සේනපි එහෙම නැත්තම් ආයුධ අව්‍යායුධ අරගෙන ගහනවා. සෝ ඒවං පජානාති එතකොටත් භික්ෂුව මෙහෙම දැනගන්නවා කියනවා. තථා භූතෝකෝ අයං කායෝ යතහ භූතං කායේ පානි සම්පස්සාපි කමන්ති. දැන් මගේ මේ ශරීරයට ගල් පාරවල් මේ අතින් පහරවල් වදිනවා. භික්ෂුව නුවණින් හිතනවා කියනවා ඉතින් මේ ශරීර කූඩුව කියලා කියන්නේ අතින් පහරක් වදින ස්වභාවයෙන් යුක්ත එකක් නේ. මේකට කවුරු හරි ගැහුවොත් එහෙම මේකේ වදිනවා. කවුරු හරි ගල් ගැහුවොත් ගල් පහර මේකට වදිනවා. කවුරු හරි දඬු මුගුරු අරගෙන ගැහුවොත් දඬු මුගුරු පහරත් මේකට වදිනවා. කවුරු හරි ආයුධයකින් ගැහුවොත් ඒ අවි පහරත් මේකට වදිනවා. වුත්තංකෝ පනේතම් භගවතා කකචූපමෝ වාදු. ඕන සාරිපුත්ත මහරහතන් වහන්සේ අපට මතක් කරලා දෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ සුන්දර අවවාදයක්. ආශ්මුතුනි බුදුරජාණන් වහන්සේ වදාලානේ අපට කකචූපම අවවාදය. මොකද කකචූපම අවවාදය? සතුරු පිරිසක් හොරු පිරිසක් ඇවිල්ලා ඔබව අරගෙන යනවා දඬුවම පිණිස. අරගෙන ගිහිල්ලා මේ හොරු ඔබට දෙන දඬුවම මොකද්ද? ඔබේ කකුල් දෙකෙන් අල්ලලා ඔබව මේ ඔළුවෙන් අල්ලලා හිටවනවා. ඔළුවෙන් හිටවලා මේ කකුල් දෙක ඈත් කරලා දෙපැත්තේම මිට තියෙන කියතකින් අර ඔබ දැකලා තිනේ කොට ඉරනවා. ඒ කොට ඉරනවා වගේ දෙන්නෙක් දෙපැත්තේ ඉඳගෙන මේ දෙපැත්තේ මිට තියෙන කියත අරගෙන අපිව කියතෙන් කපනවා. බුදුරජාණන් වහන්සේ කකචූපම අවවාදයේදී වදාලා මහණෙනි එසේ කෙනෙක් දෙපැත්තේ මිට තියෙන කියතෙන් ඔබව දෙබෑ කරද්දී වුණත් ඒ කියතෙන් කපන අය ගැන තරහක් ගැටීමක් ඇති කරගන්නේ නැත්තම් තමයි ඔබ මගේ අනුශාසනාව කරන්න කිව්වා. මේ තමයි අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ අනුශාසනාව. සරණයන්ට පිංගුතුනේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඒ බුදුරජාණන් වහන්සේව අනිත් මිසදිටු දර්ශනවල තමන්ගේ ආගම වෙනුවෙන් අන් අයව මරපන් කොටපන් කියලා උගන්වද්දී අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මහණෙනි ඔබව මරන්නට එන කෙනා ඔබව අල්ලාගෙන දෙපැත්තේ මිට තියෙන කියතකින් ඔබව දෙබෑ කරද්දී වුණත් ඔබේ සතුරා ගැන ඔබ දේශයක් ඇති කරගන්නේ නැත්තම් ඔබ ගැටෙන්නේ නැත්තම් ඔබ තමයි මගේ අනුශාසනාව කරන්න කියලා. ඒ නිසා ආන්ගේ කකචූපම අවවාදය සිහි කරගන්න කියනවා. මොකද කකචූපම අවවාදය සිහි කරගන්නවා නම් මේ කවුරුත් බැන්නා කියන එක ඔහුට ප්‍රශ්නයක් නෙමෙයි. කවුරුත් අතින් වේවා ගල් වලින් වේවා ආයුධයකින් වේවා ගැහුවා කියන එක ඔහුට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කකචූපම අවවාදයේ සිහි කරගන්න කියනවා ඔබතෝ දණ්ඩකේන චේපි භික්කවේ කකචේන චෝරා ඕවරකා. දෙපැත්තේ මිට තියෙන කියත අරගෙන හොරු විසින් ඔබව කපද්දී වුණත් මේ ඇඟේ අඟපසඟ ඇඟේ කෑලි වෙන් කරද්දී වුණත් ඒ හොරු කෙරෙහිවත් මම නම් මගේ හිත කෙලෙස ගන්නේ නෑ කියන හිත පිංගුතුනි දිනුවේ මේ සම්බුද්ධ ශාසනය තුල දිනුවේ ජයගත්තේ ඒ බඳු අය. මේ සසර ගමනේ යනකොට සංසාර ගමන ඇතුලේ අපි සැපක් පතනවා. අපි සැනසෙල්ලක් පතනවා. හැබැයි අපි සැප සැනසෙල්ලක් පැතුවට පිංගුතුනේ සසර කියන්නේ දුකට අයිති එකක්. ඒ දුකට අයිති සසරේ දුකම විඳින්න සිද්ධ වෙනවා. මේ සසර දුකක් බව අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙන්නේ ප්‍රශ්නේ තමන් ගාව තියෙනවා කියලා දකින කෙනා විතරයි. මෙච්චර කාලයක් සසරේ අපට උනේ
ප්‍රශ්නේ අපිට ගත්තේ නෑ. අපි හැමතිස්සෙම ප්‍රශ්නේ ගැහුවා තව කෙනෙකුගෙන්ගේ. අපිට තරහ ගියොත් අපි කියනවා මට තරහ ගියේ අහවලා කිව්ව වචනෙට. මට තරහ ගියේ අහවලා බලපු විදිහට. මට තරහ ගියේ අහවලා කරපු දෙයට. මම මෙහෙම කරේ අහවලා නිසා. එතකොට අහවලා තමයි වැරදි, තමන් හොඳයි. නමුත් බලන්න යම් කෙනෙකුගේ හිත ඇතුලේ දේශය තියෙනවා නම්, ඒ ගැටීම තියෙනවා නම්, ඒ අඩුපාඩුව තමන්ගේ එකක් මිසක් ඒක බාහිර එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවේ හික්මෙන ශ්‍රාවකයා ආන් එතන ඉන්නවා. එහෙමයි භාග්‍යවතුන් වහන්සේ උදව් කළේ මේ සසර ගමනේ යන සත්වයාට දුකින් නිදහස් වෙන්න. දෙක අවස්ථාවක තියෙනවා ඔබ අහලා ඇති මහා ශාක්‍ය සංහාරය. විඩූඩව ශාක්‍යයා ශාක්‍ය පිරිස ගැන බද්ධ වෛරයෙන් යුක්තව මහා ශාක්‍ය සංහාරය සිහි කළා. මහා ශාක්‍ය සංහාරය සිදු කළා. පෙත්ති ගහලා ශාක්‍යෝ මැරුවා. ඒ ශාක්‍යෝ මරණකොට ඔය මේ ඇහැට කනට පේන ලස්සන මේ ස්ත්‍රීන් ටිකක් මරන්නේ නැතුව අල්ලගත්තා. මේ විඩූඩව ශාක්‍යයා තමන්ගේ මේ සේවිකාවෝ විදිහට තියාගන්න අදහසින්. දැන් මේ කාන්තාවන්ව ශාක්‍ය කුල කාන්තාවන්ව අල්ලගත්තේ ඇතැම් වෙලාවට තාත්තා සහෝදරය ඇතුළු පවුලේ හැමෝම මරලා. විවාහක කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයා මරලා. දරුවෝ මරලා තමයි මේ කාන්තාවන්ව අල්ලගත්තේ. 500 දෙනාවම එක රැහැනේ බැඳගෙන දැන් ඇදගෙන යනවා. මෙහෙම ඇදගෙන යනකොට විඩූඩව ශාක්‍යයාට ශාප කරනවා කියනවා මේ කාන්තාවෝ. මේ විඩූඩබයා තමයි මගේ තාත්තා මැරුවේ කියලා එක්කෙනෙක් කියනකොට ඕන අනිත් කෙනා කියනවා මේ මගේ පවුලේ හැමදෙනාම පෙති ගහලා මැරුවේ ඔය විඩූඩබයා, හොඳක් නම් වෙන්න එපා කියලා දැන් ශාප කරනවා. එතකොට ඔබ හිතන්ට 500කගේ ශාපයක් ඇහෙනකොට විඩූඩබට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා සේනාවට අණ කළා. ඔය හැම එකෙකුගේම අතපය දෙකම කපපල්ලා. කපලා ගහපල්ලා කියලා කිව්වම ගොඩක්. දැන් මේ අතපය දෙකම අයින් කරාට පස්සේ මේක කොටේ වගේ ගොඩ ගැහුවා. ගොඩ ගහලා මේ කාන්තාවන්ගේ ශරීර වලින් ලේ යනවා. ලේ යද්දි සිරුර අප්‍රාණික වෙලා. මරු කටේ ඉන්න මේ කාන්තාවෝ පණ ඇද ඇද විඩූඩබට ශාප කරනවා. දේශ හිතින් ඉන්නවා. මේ විඩූඩබයා තමයි අපට මේ ඔක්කොම කළේ කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් අමතලා කියනවා එරුදිමත් භික්ෂුවකට, පින්වත් භික්ෂුව ඔබ යන්න. ඔබ ගිහින් මේ වෙලාවේ විපතට පත් වෙලා ඉන්න ඒ මාගේ දියණිවරුන්ට පිහිට වෙන්න කිව්වා. ඒ විදිහට අත කකුල් කපලා වැగిරෙන ලේ ඇතුව මරණ මුඛයේ ඉන්න පිරිසකට උදව් කරනවා කියන කාරණේ සාමාන්‍ය ජනයන වැරදියට ගනි. උදව්ව කළේ මොකද්ද? අර භික්ෂුව අහස්ගෙපට ගිහිල්ලා අර කාන්තාවන්ට කතා කළා. අතපය දෙකම කැපිලා ගලන රුධිරය ඇතුව ඉන්නේ කාන්තාවන්ට ඒ භික්ෂුව කතා කරනවා නැගණිවරුනි මේ සංසාර ගමන බිහිසුනුයි. අද මේ විඳින දුකට වඩා ඔබ සසර ගමනේ ඉස්සරහට යන්න උනොත් නැගණිවරුනි විඳින්න තියෙන දුක බිහිසුනුයි. ඒ නිසා නැගණිවරුනි මේ වෙලෙම මේක අතාරින්න කිව්වා. හරි පුදුමයි කල මිනිස්සු. මේ කාරණාව අහනකොටම අර 500ක් කුලකාන්තාවෝ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවේ හිත පිහිටව ගත්තා. ධර්මයේ මෙනෙහි කරා. විඩූඩව ගැන තියෙන දේශය අත්හැරියා. ශාස්ත්‍රුන් වහන්සේගේ සරණ සිහි කළා. පිංගුතුනේ 500 දෙනාම කලුරිය කළා. හැබැයි මේ 500 දෙනාගෙන් එකම කාන්තාවක්වත් දුගතියේ උපන්නේ නැහැ. ආන්නේ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කොයි විදිහටද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේකේ විස්තර කරනවා. ඔය විදිහට කෙනෙක් කකචූපම අවවාදයේ සිහි කරනවා නම් ඒ කකචූපම අවවාදයේ සිහි කරන භික්ෂුව
මේන්න මේ ගුණ ධර්ම ඇති කරගන්න. ආරද්ධංකෝ පනමේ විරියං භවිස්සති අසල්ලී නං. ඒ භික්‍ෂුවගේ අකුසල් දුරුකිරීමේ වීරිය කුසල් වැඩීමේ වීරිය ආරම්භ වෙලා තියෙනවා කාටවත් හොඩවන්න වැර විදිහට. උපට්ටිතා සති අසම්මුට්ටා හොදට කුසලය කෙරෙහි සිත පිහිටලා තියෙනවා. හිත වෙනස් වෙන්නේ නැතුව. පස්සද්ද කායෝ අසාරද්ධහු කුසල් සිහි කිරීම නිසා හරියට කය සැහැල්ලු වෙලා තියෙන්නේ කයේ බරගතියක් නැහැ. දැන් බලන්න මේකේ අනිත් පැත්තමයි මේ ධර්මයේ සිහි කරගන්න බැරි කෙනාට වෙන්නේ. අසවලා මට ගැහුවා, අසවලා පහර දුන්නා, අසවලා තුවාල කළා කියලා හිතපු ගමන් එහෙම හිතන කෙනාට අකුසල් දුරු කිරීමේ කුසල් වැඩීමේ වීරිය ගැන කතාව ඇත්තේ නෑ. වීරිය පැත්ත පලාතේ නැති වෙන්න වීරිය නැතුව යනවා. කුසලයේ කෙරෙහි හිත පිහිටන්නේ නෑ. කයේ සැහැල්ලුවක් හිතේ සැහැල්ලුවක් හටගන්නේ. ආන්න භික්ෂුවක් යම් විදිහකින් මේ ධර්මයේ සිහි කරනවා නම් සමාහිතං චිත්තං ඒකග්ගං කුසලයේ තුලම ඔහුගේ හිත සමාහිත වෙනවා, ඒකාග්‍ර වෙනවා. කාමං දානි මස්සකායි පානි සම්පස්සාපි කමන්තු. ආන්නේ භික්ෂුව සිහි කරනවා කියනවා මේ ශරීරය අත්පහර කෑවාට කමක් නෑ. ලෙඩ්ඩු සම්පස්සාපි කමන්ති මේ ශරීරයට ගල් පහර වැදුනට කමක් නෑ. දණ්ඩ සම්පස්සාපී කමන්තු මේ ශරීරයට දඬු පහර වැදුනාට කමක් නෑ. සත්ත සම්පස්සාපී කමන්තු මේ ශරීරයට ආයුධ පහර වැදුනාට කමක් නෑ. කරීයති හිදම් බුද්ධානං ශාසනං මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවම සිහි කරනවා කියලා. ඒ නිසා පිංගුතුනේ සංසාර ගමනේ යනකොට සසර ගමනින් නිදහස් නොවී සසරේ යන එක තමයි අපේ වැරැද්ද. ඒ සංසාර ගමනට වැටිච්ච අපට සංසාරයේ තුල යම් දුක් තියෙනවද? ඒ සියලු දුක්, ඒ සියලු දුම්නස්, ඒ සියලු විඳවිලි, ඒ සියලු දැවිලි වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ දැවිලි සසරේ අද විතරක් තියෙන ඒවා නෙමෙයි. මේ දැවිලි සසරේ අතීතෙත් තිබුණා. මේ දැවිලි සසරේ අදත් තියෙනවා. මේ සංසාර ගමනේ යන තාක් මේ පීඩාවන්ට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ආන්න ඒ නිසා භික්ෂුව මේ විදිහට සිහි කරනවා නම් මේ එක පරියායක්. මේ විදිහට සිහි කරනකොට ඒ භික්ෂුවගේ හිත හොඳට පිහිටනවා කියනවා මට මොන දේ සිද්ධ වුණත් කමන්නේ මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවයි සිහි කරන්නේ කියලා. අද වර්තමානයේ වෙනකොට ඔබට හොඳට තේරෙනවා ඇති මේ ව්‍යසන වලින් බේරෙන්න අපට ධන බලයකින් බෑ. දැන් මේ කොරෝනා වසංගත තත්ත්වයේ ඇවිල්ලා ලෝකේ පුරාම ව්‍යාප්ත වෙනවා. මහා ධනවත් රටවල් වල ආය පවා කරගන්න දෙයක් නැතුව ආසරණ වෙලා. එහෙනම් මේක ධන බලයකින් දිනන්න බෑ. ධනෙ සිහි කරලා පළක් නැහැ. යුදමේ හැකියාවෙන් දියුණු යුද උපකරණ සහිත රටවල් අද අසරණ වෙලා. එහෙනම් මේක අවිබලයකින් දිනන්න බෑ. මහා මේ ශක්තිමත් ශරීර තියෙන අයට පවා මේ බිහිතිය ඇවිල්ලා. එහෙනම් මේක කාය බලයකින් දිනන්න පුළුවන් එක නෙවෙයි. මේ වෙලාවේ සිහි කළ යුත්තේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවයි. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍යමයි සිහි කළ යුත්තේ. අද ඥානවන්ත මිනිසෙකුට සංසාර ගමන ගැන බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍ය හොඳට පේනවා. මේ සසර ගමනේ තියෙන්නේ දුකක් බව මාගේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ වදාලා සසර ගමනේ තිබෙන්නේ ඒකාන්ත දුකක් බව අද අපට පේනවා. ඒක අද අපිට හොඳට දැක ගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ දුක අතීතෙත් සසරේ අපි වින්දා. ඒ විඳවන විඳවිල්ලේදී මහා සාගරයට වඩා අපි අඬලා තියෙනවා. දැනුත් අපි විඳවනවා. අනාගතෙත් අපිට විඳවන්නයි තියෙන්නේ. ඒ නිසා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරලා දෙන විදිහට
බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවෙන් නම් මේ මොන දේ වුණත් ඒ අනුශාසනාවෙන් පිට යන්න එපා. තසචේ ආවුසෝ බික්කුණෝ ඒවම් බුද්ධං අනුස්සරතෝ. ආයශ්මතුනි ඔය විදිහට භික්ෂුව බුදුරජාණන් වහන්සේවම සිහි කරද්දී ඒවන් ධම්මං අනුස්සරතෝ ඔය විදිහට බුදුරජාණන් වහන්සේ සැනසෙල්ල පිණිස දේශනා කළ ධර්මයේම සිහි කරද්දී ඒවන් සංඝං අනුස්සරතෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හික්මෙන පිරිස සිහි කරද්දී උපේක්ඛා කුසල නිස්සිතාන සන්ටාති බැරි වෙලාවත් හිත අර කුසල් තුල උපේක්ෂාවට පත් වෙන්නේ නැත්තම් සෝතේන සංවිජ්ජති. එයා හරි සංවේගයට පත් වෙනවා. සංවේගං ආපජ්ජති. කලබලයට පත් වෙලා සංවේගයට පත් වෙනවා. අලාභා වතමේ අයියෝ මට කොච්චර අලාභයක්ද. න වතමේ ලාභා මට ලාභයක් නෙවෙයි. දුල්ලද්දං වතමේ මට මේ ලැබුණු දේ හොඳ ලැබීමක් නෙවෙයි. න වතමේ සුලද්දං මේක හොඳ ලැබීමක් නෙවෙයි. යස්ස මේ ඒවං බුද්ධං අනුස්සරතෝ ඒවං ධම්මං අනුස්සරතෝ ඒවං සංඝං අනුස්සරතෝ. අනේ මම මේ විදිහට බුදුරජුන් ධර්මයේ සංඝයා සිහි කරද්දිත් මගේ හිත කුසල් සහගත උපේක්ෂාවේ පිහිටන්නේ නෑ නොවෑ කියලා. ඔහු කලබලයට පත් වෙනවා කියනවා මේ වගේ කියනවා. අලුතින් නිවසකට ලේලියක් ඇඳාගෙන ආවට පස්සේ ඒ ලේලි මාමණ්ඩියව දැක්කහම යම් විදිහකට ලැජ්ජ වෙනවද? ආන්නේ වගේ භික්ෂුව තමා තුළ කුසල් හිත පවතින්නේ නෑ කියලා දකිනකොට හරියට ලැජ්ජාවට පත් වෙනවා කියනවා. හරියට මේ සංවේගයට පත් වෙනවා කියනවා. හැබැයි භික්ෂුව කොයි විදිහට ධර්මයේ මෙනෙහි කරන්න මහන්සි ගන්නකොට ඔහුගේ හිත කුසලයේ තුලම පවතිනවා නම් සෝ තේන අත්ත මනෝ හෝති. ආන ඔහු තුල ආධ්‍යාත්මේම සතුටක් උපදිනවා. එත්තාවතාපිකෝ ආවසෝ භික්ඛුනෝ බහුකතං හෝති. ආශ්මතුනි ඔය විදියට බුදුරජුන්ගේ අනුශාසනාව සිහි කරන භික්ෂුවගේ හිත කුසලයේ තුල මනාව පිහිටනවා නම් එපමණකිමුත් ඔහු මේ ශාසනය තුල විශාල දෙයක් කරගත්තා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අපි අපේ ජීවිතවලට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා දීපු ධර්මය හොඳට ගලප ගන්න ඕන. ඒ ගලපගෙන පින්වතුනි මේ මොන ව්‍යසනය ආවත් ඔබ දක්ෂ වෙන්න බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවම සිහි කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාවේ පඨවි ධාතුව යම් විදිහකට විස්තර කළාද ඒ විදිහටම ආපෝ ධාතුව විස්තර කළා. ආපෝ ධාතුවත් මේ ආධ්‍යාත්මික බාහිර කියලා තියෙනවා. ඒතර ආධ්‍යාත්මික ආපෝ ධාතුව කියලා කිව්වහම මේ කෙලසෙම සොටු ආදී මේ ශරීරය තුල තියෙන වැగిරෙන ස්වභාවයෙන් යුක්ත දේවල් වලට තමයි ආධ්‍යාත්මික ආපෝ ධාතුව කියලා කියන්නේ. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ අනිත්‍ය ස්වභාවය කොච්චරද කියන්නේ. යම් කාලයක් එනවා කියනවා මේ බාහිර ආපෝ ධාතුව අතුරු දහන් වෙලා යන කාලෙ දැන් ওই මහා සාගරයේ තියෙන තෙරක් නොපෙනෙන මහා ජලස්කන්ධේ පවා යම් කලක් එනවා කියනවා හොඳටම හිඳිලා ගිහිල්ලා මේ නියපොත්තක් තිමා ගන්නවත් වතුර නැති තරම් වතුර නැති වෙලා යන කාලයක් එනවා. දැන් අපි දකින්නේ නැද්ද පින්වතුනි ওই අනුරාධපුර පොළොන්නරු පැතිවල මේ වැස්ස කාලෙට ඇතැන් තැන්වල දිය එකතු වෙලා මේ මහා සුවිශාල වැව් හැදෙනවා. හැබැයි ටික කාලයක් වැස්ස නොදැයි තියෙනකොට නිකම්ම ඒ වැව් හිඳිලා ගිහිල්ලා නිකම් පිට්ටනි බවට පත් වෙනවා. එතකොට ඒසා විශාල ජලස්කන්ධයත් ඒසා විශාල ආපෝ ධාතුවත් අතුරු දහන් වෙලා යනවා නම් අනිත්‍ය වෙලා යනවා නම් මේ ශරීරයේ තියෙන සෝච්චම ගැන මොකක්ද මේකට ඇලිලා ඇති ඵලය මොකක්ද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ පඨවි ධාතුව ගැන යම් විස්තරයක් කියා දුන්නාද
ඒ විදිහටම ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව මුල් කරගෙනත් ඒ ධර්මයේම දේශනා කළා. ඒ ධර්මයේම දේශනා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අවවාද කළේ මේ ශරීරය ගැන මේ මොන ව්‍යසනය ආවත්, මේ ජීවිතයට මොන ව්‍යසනය ආවත් භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවම සිහි කරන්න ඕනේ කියනවා. එසේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරන, ධර්මයේ සිහි කරන, ශ්‍රාවක සංඝයා සිහි කරන භික්ෂුවගේ හිත කුසල සහගත උපේක්ෂාව තුළ හොඳින් පිහිටනවා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා එපමණකිමුත් ඒ භික්ෂුව ශාසනය තුළ ලොකු දෙයක් කරගත්තා. ඊට පස්සේ ලස්සන කාරණාවක් වදාලා. ආයස්මතුනි ලීඩඬු එකතු කරලා, වැල් එකතු කරලා, තනකොළ මැටි ආදී එකතු කරලා යම් ඉඩකඩක් අහුරනවා. ආන් ඒකට කියනවා ගේ කියලා. දැන් මේ කියන්නේ කොයි ගයක් ගැනද? මේ කටු මැටි ගයක් ගැන. කටු මැටි ගේ හදනකොට අර ලී දඬු හිටවලා ඒ ලී දඬු වැල් පොටවල් වලින් එකතු කරලා සැකිල්ල හදා ගන්නවා. ඊට පස්සේ තනකොළත් එක්ක එකට අනලා මැටි ඒ මැටි ගහනවා. ඊළඟට මේ නිවසේ වහලයට තනකොළ සෙවිලි කරනවා. එහෙම සෙවිලි කරාට පස්සේ ඒකට අපි කියනවා ගෙය කියලා. ආන් ඔය වගේමයි ආයෂ්මතුනි ඇට එකතු වෙලා, නහරවැල් එකතු වෙලා, මස් එකතු වෙලා, හම එකතු වෙලා ඇහිරිච්ච අවකාශයට රූපය කියලා කියනවා. ඕන්න බලන්න අපේ ජීවිතය ගැන රහතන් වහන්සේ නමක් දේශනා කළ අර්ථය. අපි මේක මෙහෙම හැඩයි මෙහෙම හැඩයි කියලා ගනිද්දී උන්වහන්සේලා මේ ජීවිතයේ ඇත්ත දැක්කේ විදිහට. හරියට මේක අවකාශය අහුරගෙන ඉන්න ගයක් වගේ. මේක අනිත්‍ය වෙන එක පින්වතුනි. මේක වෙනස් වෙන එක, මේක වෙනසී යන එක, මේක ගෙවි යන එක අපි කාටවත් නවත්තන්න බෑ. අපට කළ හැක්කේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවේ පිහිටා ඒ යථාර්ථය අවබෝධ කර ගැනීමයි. එසේ යථාර්ථය අවබෝධ කරගෙන තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේව උතුම් ධර්මය, උතුම් ශ්‍රාවක සංගරුවන සිහි කරනකොට ඔබේ හිත කුසලයේ බැහැර නොවී කුසලයේ තුලම පිහිටද්දී ආන් එතකොට අපි මේ බුද්ධ ශාසනය තුල විශාල දෙයක් කරගත් අය බවට පත් වෙනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ මහා හත්තිපදෝපම සූත්‍රය ඇසුරිනුයි අද ඔබ ධර්මය ඇහුවේ. මහා හත්තිපදෝපම සූත්‍රය අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ එක පොත් වහන්සේගේ. පින්වතුන්ලා ඒ පොත් වහන්සේව අරගෙන ඒ පොත් වහන්සේකින් මේ දේශනාව සම්පූර්ණයෙන් කියව ගන්න අද අපිට කාල වේලාව අනුව ඔබට දේශනාවේ කොටසයි කියා දෙන්න ලැබුණේ. ඉතින් මේ ධර්මය අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ධර්ම සේනාධිපතිවර අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ නාරම්මල චන්දන සමූහ ව්‍යාපාරයේ හිමිකාරත්වය දරන පවුලේ සෑම සියලු දෙනා විසින් ධර්ම දේශනාවෙන් රැස්වුණ සියලු පින් අපි අනුමෝදන් කරමු. පළමු කොට සියලු දෙවිවරුන්ට, සක්දෙවිඳු ප්‍රධාන සතරවරන් දෙවිවරු, සෙන්පති දෙවිවරු, අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ උපකාර අප හැම දෙනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍රෝත්තම ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසෙත්වා. චිරජීවන සම්පත්තිය සැලසෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන්
මීට වසර 15කට පෙර මියයන්ට යෙදුණු මුතුගල මහමෙවුනාව අනගාരിക ආසබ භූමිය ගෞතම සසුනට පූජා කළ නාරම්මල චන්දන සමූහ ව්‍යාපාර නිර්මාතෘ පින්වත් සිරිසේන විජේකෝන් පියාණන්ට පින් අනුමෝදන් වෙත්වා. වසර 7කට පෙර මියයන්ට යෙදුණු කෑගල්ලේ ජයතිලක පොඩිනිලමේ පියාණන් ඇතුළු පවුලේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. මාස 7කට පෙර මියයන්ට යෙදුණු නන්දාවතී විජේසුන්දර මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් කොරෝනා වසංගත තත්ත්වය නිසා ලෝකයේ මියයන්ට යෙදුණු ලක්ෂ සංඛ්‍යාත පිරිසට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන්ව ඒ හැම දෙනාගේ පරලෝ ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ දුක් විඳින්මින් යන සංසාර ගමනින් නිදහස් වෙත්වා. සාදු සාදු සාදු. අද මේ විශේෂ වෙසක් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන නාරම්මල චන්දන සමූහ ව්‍යාපාරයේ ඒ හිමිකාරත්වයේ දරන පවුලේ සෑම සියලු දෙනාට මේ රැස්වුණ සියලු පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍ය ආශිර්වාදයේ සැලසී ධර්මරත්නයේ ආශිර්වාදයෙන් සංඝරත්නයේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා. අභිවෘද්ධියම සැලසේවා. නිදුක් නිරෝග සුව සම්පත්තිය සැලසේවා. තවදුරටත් සුවසේ පින් දහම් රැස් කරගන්නට දහමේ හැසිරෙන්නට ලැබේවා. ගෞතම සාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වුණ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදීනුත්, තෙරුවනේ ආශිර්වාදීනුත්, දෙවියන්ගේ ආශිර්වාදීනුත් දැනට කොරෝනා වසංගතය හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වාසී ලෝකවාසී සෑම සියලු දෙනාට ඉක්මන් නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසෙත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරත්නයට පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂාවෙන් සිටින සියලු පින්වතුන්ට පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට උතුම් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන් නිදුක් නිරෝග සුව සැලසේවා. ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. ඒ වගේම පින්වතුන් හැම දෙනාට සෙත් පතනවා. මේ රැස්වුණ සියලු පින්වල ආශිර්වාදයෙන්ුත්, තෙරුවනේ ආශිර්වාදයෙන්ුත්, දෙවියන්ගේ ආශිර්වාදයෙන්ුත් පින්වතුන්ලා හැම දෙනාට නිදුක් නිරෝග සුවය සැලසේවා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව, මේ උතුම් රහතන් වහන්සේලාගේ අනුශාසනාව පින්වතුන්ට නිරතුරු සිහි කරන්නට ශක්තිය ලැබේවා. හැම දෙනාට සුවසේ ධර්මයේ හැසිරෙන්නටත්, සුවසේ පින් කරගන්නට ලැබේවා. ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.